දලඳා සමිඳු පිහිටයි ඔබ සැමට. යමෙක් ධර්මයේ දකීද හෙතෙම මා දකි. ධර්ම ශ්‍රවණයට ප්‍රිය කරන ඔබ සැම වෙනුවෙන් ගිලන් විවේක බෞද්ධ රෝහල් අනුබද්ධිත ධම්සිසිල YouTube නාලිකාව මගින් පවත්වනු ලබන දායකත්ව ධර්මදේශනා මාලාවේ තවත් එක් දායකත්ව ධර්මදේශනාවක් සමගයි ඔබ මේ එක් වී සිටින්නේ. අද දිනට නියමිත දායකත්ව ධර්මදේශනාව සඳහා බැතිබර දායකත්වයේ ගැන කටයුතු කරනු ලබන්නේ ඇමරිකාවේ පදිංචි අනෝමා රූපසිංහ මහත්මිය විසින්. චමිත් ලරේන්ද්‍ර මදුභාෂණ පුතරුවන්ගේ 27 වන ජන්මදිනයට සුබ ප්‍රාර්ථනා කිරීම සහ අනිල් වසන්ත කුමාර තම ස්වාමි පුරුෂයාගේ 57 වන ජන්මදිනයට සුබ ප්‍රාර්ථනා කිරීම අද දින ධර්මදේශනාවේ ආරම්භ වී තිබෙනවා. අද දින ගිලන් විවේක බෞද්ධ රෝහල් භූමියේ පිහිටුවා තිබෙන ධම්සිසිල අපගේ YouTube නාලිකා මැදිරියට ධර්මදේශනා සඳහා වැඩම කොට සිටින ගිලන් විවේක බෞද්ධ රෝහල් නිර්මාතෘ ධම්සිසිල YouTube ප්‍රධානී අවසරයි පූජනීය මීගලාවේ නන්දරත්න අපේ පොඩි හාමුදුරන් වහන්සේ নমස්කාරක පූර්වකව පිළිගන්න ලබනවා. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. එහෙමනම් සුමధుර ධර්ම දේශනාව ආරම්භ කිරීමට මත්තෙන් අප සියලු දෙනාම එක් වී පංචශීලයේ පිහිටවීම සඳහා තෙවරක් নমස්කාරය කියමු. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං න විරං පවිස්ස න විඤ්ජති සෝ ජගතිප්පදේසෝ යත්තට්ඨිතෝ මුංචෙය්‍ය පාපකම්මාති සමස්ත ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි අතිපූජනීය ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු ගරුතර වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි අදත් මේ පැයට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වී සිටින ලක්වැසි ලෝවැසි බෞද්ධ පින්වත්නි අද මේ උතුම් වූ ධර්මානුශාසනාවට තමන්ගේ වටිනා කියන දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරන්නේ ඇමරිකාවේ සේවය කරන පින්වන්ත අනෝමා රූපසිංහ මෞතුමිය විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා තමන්ගේ සෙනෙහබර ස්වාමි පුරුෂයාණන් වන අනිල් වසන්ත කුමාර මහත්මාණන්ගේ 57 වන ජන්මදිනයට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් ආශිර්වාද කිරීමටත් ඒ වගේම අනෝමා රූපසිංහ මෞතුමියගේත් අනිල් වසන්ත කුමාර සෙනෙහබර මහත්මාණන්ගේත් පුතුණුවන් වන චමිත් ලලේන්ද්‍ර මදුබාසන පුතුණුවන්ගේ 27 වන ජන්මදිනයට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් තමන් ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගෙන මේ වටිනා ධර්මානුශාසනාවට ඇමරිකාවේ ඉඳලා තමන්ගේ දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා. විශේෂයෙන්ම අනෝමා මෞතුමියත් ඒ වගේම
අනිල් මහත්මාත් කියන මේ පුණ්‍යවන්ත අයත් ඒ වාගේම ඒ පින්වන්ත පුතුණුවරුත් අපේ ඓතිහාසික බෙලිගම්මන පිරිවෙන් පොත්ගුල් විහාරස්ථානයට වගේම ගිලන් විවේක බෞද්ධ මහරෝහලට ඊ타ත්ම ආදරය කරන ගෞරව කරන බෞද්ධ රෝහලේ දීනුවට සුබ ප්‍රාර්ථනා කරන පුණ්‍යවන්ත පවුලක් හැටියට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ චමිත් ලලේන්ද්‍ර මදුභාසන පුතුණුවන් ඇතුළු වේ පුතුණුවරු බොහොම සත්පුරුෂ දරුවන්. මේ දෙමව්පියවරුන් තමන්ගේ සෙනෙහබර මව්පියවරුන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරමින් කටයුතු කරන අතරතුරේදී අපේ ගිලන් විවේක බෞද්ධ රෝහලේ භික්ෂු වාට්ටුවට ඊ타ත්ම ප්‍රයෝජනවත් වෙන රෝද පුටු පවා පහුගිය දිනවලදී පූජා කරන්නට යෙදුණා. ඉතින් ඒ නිසා සම්බුද්ධ ශාසනයේ දිනුවටත් ජාතියේ උන්නතිය පිණිසත් විවිධාකාර වූ පරිත්‍යාගයන් පූජාවන් සිද්ධ කරගෙන යන අතරතුරේදී මේ පුණ්‍යවන්ත පිරිස කල්පනා කරා තමන්ගේ සෙනෙහබර ස්වාමි පුරුෂයාණන්ගේ ජන්මදිනයට ආශිර්වාද කරන්නත් පුතුණුවන්ගේ ජන්මදිනයට ආශිර්වාද කරන්නත් මේ විදිහේ උතුම් වූ ධර්ම දේශනාවකට තමන්ගේ දායකත්වය ලබා දීලා කටයුතු කරන්න ඕන බව. විශේෂයෙන්ම අද ඔබ ගොඩාක් සතුටු වෙන්න ඕන දවසක්. අනෝමා රූපසිංහ මෞතුමිය සහ ඒ පින්වන්ත මහත්මයා ඇතුළු දූදරු පිරිස නිසා ලංකාවේ ලෝකේ බොහෝ පිරිසක් තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා ඔබේ අරමුණු ජය ගන්න සාර්ථක වෙන්න සුබ පැතුම් එකතු කරන දවසක්. පින්වත්නි, අද මේ ධර්මානුශාසනාවේදී මා ඔබට පැහැදිලි කරලා දෙන්නේ කාරණා 4ක් පිළිබඳව. තථාගත ධර්මයේ සඳහන් වෙනවා මේ ලෝකේ ජීවත් වෙන සත්ව කොට්ටාස, එහෙම නැත්නම් මිනිස්යන් ඔවුන් ගෙන යන චර්යාවන් අනුව වැඩපිළිවෙළවල් අනුව කොටස් 4කට බෙදලා වෙන් කරන්න පුළුවන් බව. ඔබත් මේ දේශනාවත් එක්කම මෙනෙහි කරන්න ඕනි මම අයිති වෙන්නේ මොන කොටසටද කියලා. ඒ කොටස් 4න් පළවෙනි කොටස තමයි ලෝකේ ජීවත් වෙන මිනිස්සු. තමෝ තම පරායනෝ. අඳුරෙන් අඳුරට යන පුද්ගල කොට්ටාසය. ලෝකේ ජීවත් වෙනවා. අපි අතරම ඉන්නේ මිනිස්සු මේ. අපි හොයලා බලන්න ඕනේ මේ තමෝ තම පරායන. එහෙම නැත්තම් අඳුරෙන් අඳුරට යන පුද්ගලයා කවුද? අඳුරෙන් අඳුරට යන පුද්ගලයාගේ ලක්ෂණ මොනවද? හඳුනා ගන්න ඕනේ. තථාගත බුදුහාඳුරෝ දේශනා කරනවා අඳුරෙන් අඳුරට යන පුද්ගලයාගේ ස්වභාවය තමයි මනුෂ්‍ය ආත්ම භාවයේ දුක්ඛිත තැනක ඉපදිලා දුක් විඳින මිනිස්සෙක් වෙලා ඛණ්ඩනේ බොණ්ඩනේ හැම පැත්තෙම දුක්ඛිතයි. තමන්ගේ වංශය, තමන්ගේ කුලය, තමන් ඉපදිලා ඉන්න ප්‍රදේශය බොහෝම දුෂ්කරයි. හැම පැත්තෙම ඒ මිනිස්යාට සුවයක් සැනසෙල්ලක් නැහැ. හැම පැත්ත බලන හැම පැත්තක්ම අඳුරුයි. ඒක තමයි තමෝ කියලා කියවේ. මේ විදිහට ආර්ථිකයනොත් තමන්ගේ කුල පරම්පරාවලනොත් තමන්ගේ වංශේනොත්
තමන් ජීවත් වෙන ප්‍රදේශේනොත් තමන්ගේ දෙමව්පියන්ගේ ඥාතිත මිත්‍රාංගීන්ගෙන් තමන් විවාහ වෙලා ඉන්නවා නම් බිරින්දෑවරුන්ගෙන් තමන්ට දරුවෝ ඉන්නවන් දරුවන්ගෙනුත් මේ හැම පැත්තෙම යම්කිසි පුද්ගලයෙකුට තියෙන්නේ අඳුරු වෙච්ච ජීවිතයක් නම් ඒ අඳුරු වුණු ජීවිතේ ඔහු ගත කරන්නේත් අඳුරු විදිහට නම් හැම පැත්තෙම දුක හැම පැත්තෙම ප්‍රශ්න හැම පැත්තෙම ගැටලු ඒ ගැටලු ප්‍රශ්න මැද ඔහු ගත කරන ජීවිතෙත් අඳුරු විදිහට නම් පිනක් දහමක් කරන්නේ නැත්තම් අම්මා තාත්තට සලකන්නේ නැත්තම් දස කුසල් වර්ධනය කරන්නේ නැත්තම් දියුණු කරන්නේ නැත්තම් ජීවිතය ගත කරන්නේ පංච දුස්චරිතයෙන් නම් තථාගත බුදුහාඳුරු දේශනා කරනවා අන්නේ එවැනි පුද්ගලයෝ හැමදාම අඳුරෙන් අඳුරට යනවා. එතකොට ජීවත් වෙන්නේත් අඳුරෙමයි. ජීවත් වෙන්නේ දුක්ඛිත විදිහටමයි. ඒ අඳුරේ ජීවත් වෙන පුද්ගලයා ආපහු ආලෝකයට යන වැඩක් නෙවෙයි කරන්නේ. ඊළඟ භවයේ තමන්ගේ ජීවිතය අඳුරට ඇද ගන්නා වූ දේවල්මයි ඒ පුද්ගලයෝ කරන්නේ. බාන සමහර යාචකයෝ ඉන්නවා පාරවල් වල. ඒ යාචකයන්ගේ ඔය මා කියපු ලක්ෂණ අඳුරු ජීවිත තියෙනවා. හැබැයි ඒ යාචකයා තව ගෙදරකට මොනවා හරි බත් පිඬක් ඉල්ලගෙන ගියාට පස්සේ ගෙදර අයිතිකාරයා නැත්තම් පේන ගේකට හරි කොතෙන්ට හරි රිංගලා ඉවර වෙලා හොරකම් කරලා හරි බඩ පුරව ගන්න හදනවා. බලන්න අඳුරේ ජීවත් වෙන මිනිහා ආපහු ඊළඟ භවයේ යාචකයෙක් වෙන්න අඳුරු ජීවිතයක් ලබන්න ඔහු නැවත නැවත අකුසල් කරනවා. අපේ සමාජයේ මෙවැනි ජීවිත තියෙනවා. අපේ සමාජයේ මෙවැනි සමාජ කොට්ටාසයන් තියෙනවා. අධික වශයෙන් දුක් විඳිනවා. දුක් විඳින ගමන් ඔවුන් නරක දේවල් වැඩිපුර කරනවා. ඒක සංසාරේ උට ගැලවීමක් නෑ. සංසාර ජීවිතය හැමදාම කරදරයෙන් කරදරයට වැටෙනවා. විපතෙන් විපතට වැටෙනවා. ඒ නිසා තථාගත බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ තමෝ තම පරායන පුද්ගලයා ලෝකේ වටින්නේ නැහැ කියලා කිව්වා. ඒ පුද්ගලයාම සංසාර ගමනේ අනාථේ බවට පත් වෙනවා. අසරණේ බවට පත් වෙනවා. එහෙනම් ඔබට මාද යෝජනා කරනවා ලෝකේ මිනිස්සු කොට්ටාස හතරකට බෙදලා වෙන් කරොත් එක කොට්ටාසයක් ඉන්නවා අඳුරෙන් අඳුරට යන පුද්ගලයෙක්. ඒ අඳුරෙන් අඳුරට යන පුද්ගලයා වටින්නේ නැහැ. එයාට නිවන මුණ ගැහෙන්නේ. එයාට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ග ඵලයන් එයාට මුණ ගැහෙන්නේ නැහැ. එයා සසරේ දුකෙන් දුකටපත් වෙනවා. ඒ බව ඔබ හඳුනා ගන්න ඕනේ. තවත් පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාට කියන්නේ තමෝ ජෝති පරායනෝ. තමෝ කියලා කියන්නේ අන්ධකාරය. ජෝති කියලා කියන්නේ ආලෝකය. එතකොට මේ පුද්ගලයාර මා මුලින් සඳහන් කරපු විදිහට අම්මා තාත්තගෙනුත් දුප්පත්. ඉගෙන ගැනීමනුත් දුප්පත්. බුද්ධි මට්ටමකුත් නැහැ. කුල පරම්පරාව වංශය ගත්තාම බොහෝම පහත් කුලයක බොහෝම පහත් වංශයක ඉපදිලා ඉන්නේ. තමන්ගේ ඥාති හිත මිත්‍රාදී සහෝදර සහෝදරියන් ගත්තාම ඔවුන්ගේ ජීවිතත් බොහෝම අඳුරක. දැන් මෙවැනි කොට්ටාසයක් ඉන්න මනුස්ස සමාජයේ. හරිම දුප්පත්. හැම පැත්තෙම අඳුරුයි ජීවිතේ. සුවයක් සතුටක් සැනසෙල්ලක් කිසිම පැත්තක නැහැ. බැලූ අත තියෙන්නේ අඳුරමයි. දුකමයි. අනතුරුදායක තත්ත්වයක්මයි. සැනසෙල්ලක් පේන තෙක් මානක නැහැ. එතකොට එවැනි දුක්බර ජීවිතයක් ගත කරන මේ මනුස්ස කොට්ටාසය හැබැයි ඔවුන් හිතනවා ඔවුන් ප්‍රඥාවන්ත වෙනවා අනේ අපි මෙහෙම ඉඳලා හරියන්නේ නැහනේ. අපේ අම්මලාට නෑ කියලා. අපේ තාත්තලාට නෑ කියලා. මං කසාද බැඳපු නෝනාට මම කසාද බැඳපු මහත්තයාට නෑ කියලා දුප්පත් කියලා අසරණයි කියලා. ඒ පංච දුස්චරිතයේ වැරදි දේවල් කරනවයි කියලා. අපි හැමදාම පසුතැවි
අපි මේ මිනිස්සු වගේ වෙන්න ඕන නැහැ. අපි මේ අසරණකම අපේ මේ අඳුර අපි ශක්තියක් කරගෙන කොහොම හරි අපේ ජීවිත ආලෝකමත් කරගන්න ඕනි. එහෙම අඳුරේ හිටපු මිනිස්සු තමන්ගේ ජීවිත ආලෝකමත් කරගත්ත අවස්ථා අප්‍රමාණවත් තියෙනවා. සමහර වෙලාවකට අඳින්න ඇඳි වතක් නැති මිනිස්සු අද ලෝකෙටම ඇඳුම් දෙන්න තරම් ධන කුවේරුව වෙලා ඉන්නවා. අන්න බලන්න අඳුරේ හිටපු මිනිස්සු ආලෝකය හොයාගත්ත හැටි. ආලෝකය හොයාගත්ත හැටි. ඒ නිසා අද සමහර වෙලාවට ඔබට මොන පීඩා තිබුණත් දුවේ පුතේ ඔබ දිරිමත් වුණොත් ඔබ ධෛර්ය සම්පන්න වුණොත් ඔබ ක්‍රියාශීලී වුණොත් ඔබට හැමදාම අඳුර වෙන්නේ නැහැ. ඒ නිසා සමාජයේ තථාගත බුදුහාඳුරෝ දේශනා කරනවා මේ අඳුර කියන කාරණාවේදී ගුණ ධර්ම වලින් පිරිහිච්ච මිනිස්සු කියන අර්ථයත් මේ අඳුරෙම තියෙනවා. එතකොට අම්මා තාත්තලාගෙන් නෑදෑයන්ගෙන් සහෝදර සහෝදරියන්ගෙන් ඥාතිතයිශීන්ගෙන් අසල්වාසීන්ගෙන් තමන්ගේම අයගෙන් තමන්ගේම ජීවිතෙන් අඳුරට ඔබින දේවල් තමයි වෙන්නේ. හැබැයි යම් දවසක හිතනව නැහැ මම මේ වගේ ඈත් වෙන්න ඕනේ. මම වැරදි කරලා හරියන්නේ මම සත්තු මරණ එකෙන් හොරකම් කරන එකෙන් අනුන්ගේ දේවල් වලට ඊර්ෂ්‍යා කරන එකෙන් මත්ද්‍රව්‍ය මත් වතුර පානය කරන එකෙන් මම ඈත් වෙන්න ඕනේ. මම දස කුසල් දිනු කරන්න ඕනේ. දස අකුසලයෙන් ඈත් වෙන්න ඕනේ. දානය, සීලය, ප්‍රිය වචනය, සමානාත්මතාවය, අර්ථචර්යාව ආදී මේ සතර සංග්‍රහ වස්තු මගේ ජීවිතයට ලං කරගන්න ඕනේ. මම ඉවසීම පුරුදු කරන්න ඕනේ. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මානය වැනි තමන්ගේ ජීවිතයට නැවත නැවත අඳුර කැඳවන අකුසල කර්ම දුරු කරන්න ඕනේ. ඔන්න බලන්න අඳුරේ ඉඳගෙන හිතන විදිය. අඳුරේ ඉඳගෙන එයා ආලෝකයට යන ක්‍රමයක් ගැන හිතනවා. තථාගත බුදුහාම දේශනා කරනවා අන්න එහෙම හිතලා පින දීනු කරන කුසලය දස කුසලය දීනු කරන පංච දුස්චරිතයෙන් වැළකීලා කටයුතු කරන්න පටන් ගන්න අර අඳුරු පුද්ගලයා ඒ යන්න හදන්නේ කොහාටද? ආලෝකයටයි. ආලෝකයටයි යන්න හදන්නේ. සමහර වෙලාවට මිත්‍යා දෘෂ්ටික අදහස් වල ඉන්න අන්‍යාගමික මිනිස්සු කල්පනා කරනවා නෑ මම හැමදාම මෙහිම දේවල් වල ඉඳලා හරියන්නේ දෙවියන් වහන්සේ කිව්වා කියලා ඒකම පිළි අරගෙන මම ඉන්නක හොඳ නෑ නේද? අපි විතරයි මේ ලෝකෙම ඉන්න ඕනී කියන මතවල එල්බිලා ඇලිලා ගැටිලා ඉන්න එක හොඳ නෑ. මේ ලෝකේ ජීවත් වෙන අපි ඔක්කොම මිනිස්සු. ඒ හින්දා අපි වෙනස් වෙන්න ඕනි කියලා කල්පනා කරලා හොඳ තැන් වලට හොඳ අදහස් වලට යම් කිසි මිනිසෙක් එන්න හදනවා නම් අන්නේ මිනිස්සු ආලෝකයට එන මිනිස්සු. විශේෂයෙන් මම ලංකාවෙත් ලෝකේ ජීවත් වෙන මේ අන්තවාදී අදහස් තියෙන මිනිසුන්ට ජාතීන්ට ආරාධනා කරන තරුණ දරුවන්ට විශේෂයෙන්ම පුතේ ඔබේ මේ මිත්‍යා දෘෂ්ටික අදහස් ඈත් කරලා දාන්න. එකම ජාතියක් ඇටියට මේ ලෝකේ ජීවත් වෙන සියලු මිනිස්සු තමන්ගේ ප්‍රාණයට ආදරෙයි. තමන්ගේ ධනයට ආදරෙයි. තමන්ගේ දරුවන්ට ආදරෙයි. තමන්ගේ සැපත සතුට වෙනුවෙන් හැමෝම කැමති. තව මිනිස්සෙක් මරලා හොයාගන්නා වූ ජීවිතයක සතුටක් ඇත්තේ නැහැ. තව ආගමකට ගහලා බැනලා තව පිළිමයක් කඩලා දේවස්ථානයක් කඩලා බිඳලා බෝම්බ ප්‍රහාර දාලා බෝම්බ පුපුරවලා චව ජාතියක් විනාශ කරලා ලබන්නා වූ ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් නෙවෙයි. මේවා ඔබ හිතන්න බුද්ධිමත් විදියට. ඔබට ඒවා හිතලා බලලා අර අඳුරු අදහස් වලින් ඈත් වෙලා හොඳ ප්‍රබුද්ධ මනසකින් දියුණු කරගත්ත මනසකින් ඔබට සමාජයට ප්‍රවේශ වෙන්න පුළුවන් නම් ಗುಣධර්ම ඇති මිනිහෙක් ඇටියට ඔන්න ඔබ ඔබේ ජීවිතේ ආලෝකමත් කරගත්තා. ඒ නිසා මත්ද්‍රව්‍ය මත් වතුර වලට ඇබ්බැහි වෙලා ඉන්න දරුවෝ තාත්තලා විශේෂයෙන්ම ඔබ හැමදාම මේ අඳුරු ජීවිතය ගැන හිතා ඉන්න ඕන නැහැ. ඔබට අවස්ථාව තියෙනවා මං අතින් වරදක් වුණා. මම ආයෙ වැරදි කරන්නේ තරුණ දරුවන්ට විශේෂයෙන්ම. ඒ නිසා මට ආයෙ හදාගන්න බෑ.
මම මගේ ජීවිතේ විනාශ කරගන්නවා කියන මතවලට අදිෂ්ඨාන වලට එන්න එපා. ඒ නිසා ඔබ අතින් වරදක් වුණා නම් ඔබට මේ මොහොතේම ඕනේ නම් ඒ වරද හදාගන්න මං ආයෙ වැරදි කරන්නේ කියලා ඔබට පුළුවන් ආලෝකයට එන්න. තුන්වෙනි සමාජ කොට්ටාසය තමයි ජෝතිතම පරායනෝ. ආලෝකයේ ඉන්න මිනිස්සු ඉන්නවා. හැබැයි කරන්නේ වැඩ ආපහු අඳුරට යන දේවල්මයි. තමන්ගේ අම්මා තාත්තා හොඳ අය, තමන්ට ලැබුණු ඥාතීන් හොඳ අය, තමන්ට ලැබුණු කුලය, වංශය, පරම්පරාව බොහෝමත්ම හොඳයි. ඒ වගේම තමන්ගේ ඥාති මිත්‍රාදීන්, තමන් ජීවත් වෙන ප්‍රදේශය, තමන් ජීවත් වෙන රට හැම පැත්තෙම ඔබට තියෙන ಗುಣධර්මත් එක්කම පරිසරයක්. ගෙදර හැම වෙලාවෙම කොයි පැත්තෙන් ඇහෙන්නේ පිරිත් ටිකක්, පන්සිල් පද පහක්, බුදුගුණ වන්දනාවක්. හැම වෙලාවෙම දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය වගේ මේ වගේ ලස්සන වචන ඇහෙන්නේ. ඒ වචන වලට ගැළපෙන ජීවිත ඔබේ නිවහනේ තියෙන්නේ. ඔබේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියන් වල කිසිම දුබලතාවයක් නැහැ. ඔබේ සියල්ල අංග සම්පූර්ණයි. ඔබට ධන බලය තියෙනවා. ඔබට පිරිස් බලය තියෙනවා. ඔබට ඥාති බලය තියෙනවා. ඔබට දරුවන්ගේ ස්වාමි දිනේ කිසි අඩුවක් නැහැ. සියල්ල තියෙනවා. හැබැයි මේ අංග සම්පූර්ණ ආලෝකය ඔබට ලැබිලත් ඔබ ඒ සියලු දේවල් යොමු කරවගන්නේ අඳුරට යන පැත්තට නම්, නරකට යන පැත්තට නම්, විපතට අනතුරට යන පැත්තට නම් ඔන්න ඔබ මේ යන්න හදන්නේ ආලෝකයේ ඉඳලා අඳුරටයි. ආලෝකයේ ඉඳලා අඳුරටයි. එහෙම මිනිස්සු ඉන්නවා. සමහර වෙලාවට මට මේ පෙර කරගත්තු පින් නිසා මේ දේ ලැබුණා. මම මේක දිනු කරගන්නවා මිසක් මම මේක පරිහානියටපත් කරගන්නේ නැහැ කියලා හිතන්න තරම් අපේ සමාජයේ ජීවත් වෙන මිනිසුන්ට ප්‍රඥාව නැහැ. ඒ නිසා ආලෝකයේ ඉඳලා අඳුරට යන මිනිස්සු හරීම මෝඩයි. සසර ගමන වුන් විනාශ කරගන්නවා. තථාගත බුදුහාඳුරෝ ඒ පුද්ගලයාගේ කලේ නැහැ. ඊළඟට පුද්ගලයෙක් ඉන්නවා මේ ලෝකේ ජෝති පරායනෝ. ආලෝකයේ ඉඳලා ආලෝකයටම යන පුද්ගලයෙක්. අර මා මුලින් සඳහන් කරා වගේ අම්මා තාත්තා හොඳයි, ගුණධර්ම රකින්නවා, සිල් පුරනවා. තමන්ගේ ඥාතිත මිත්‍රාදීන්, අසල්වාසීන්, නෑදෑයෝ, තමන්ගේ යහළු යෙහෙලියෝ, තමන් ජීවත් වෙන පරිසරය, තමන් හොඳට පන්සිල් සමාදන් වෙනවා, තමන් හොඳට සිල් ආරක්ෂා කරනවා. නේද? දාන, සීල, භාවනාදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් සිද්ධ කරනවා. සමාජයේ ජීවත් වෙන අසරණ පුද්ගලයන්ට පිහිට වෙනවා. ඒ වගේ කිසිම ඔබේ අඩුවක් නැහැ. ඔබ ඒ දේවල් ශක්තියක් කරගෙන මම අනාදිමත් කාලයක ඉඳලා පින් කරගත්ත නිසා, හොඳ දේවල් කරගත්ත නිසා තමයි මට මේ දේවල් ලැබුණේ කියලා ඔබ තව තවත් වැඩිපුර මේ ජීවිතේව කරනවා නම් ඔබ ආලෝකයෙන් ආලෝකයට යන කෙනෙක්. මේ මරණයෙන් පස්සේ ඔබට ඊළඟ භවයේ හොඳ ලස්සන දිව්‍ය ලෝකයක්, හොඳ ලස්සන බ්‍රහ්ම ලෝකයක්, එහෙම නැත්නම් ආපසු බුදුබණ ඇහෙන ලස්සන පරිසරයක අංග සම්පූර්ණ මිනිසෙක් වෙලා ඔබ උපත ලබනවා. එනිසා වාසනාවන්ත පින්වත්නි, මේ කාරණා ඔබ හොඳට හඳුනාගෙන අන්ධකාරයෙන් අන්ධකාරයට යන පුද්ගලයෙක් වෙන්න එපා. ඒ වගේම ආලෝකයෙන් අන්ධකාරයට යන පුද්ගලයෙක් වෙන්නත් එපා. ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න මම අන්ධකාරයෙන් ආලෝකයට යන පුද්ගලයෙක් වෙනවා. ආලෝකයෙන් ආලෝකයට යන පුද්ගලයෙක් වෙනවා. උදාර ගුණ ධර්ම පූර්ණේ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ මාව අවබෝධ කරගන්නවා කියලා අදත් ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනි. මේ උතුම් ධර්මානුශාසනාව ඔබේ බලාපොරොත්තු, ඔබේ අරමුණු දියුණු කරගන්නා වූ ධර්මානුශාසනාවක් බවට පත් කරගනිත්වා කියලා අදත් අපි ඔබට ආශිර්වාද කරනවා. අද මේ වටිනා ධර්මානුශාසනාවට ඇමරිකාවේ පදිංචිව වාසය කරන අනෝමා රූපසිංහ මෞතුමිය බොහෝම ශ්‍රද්ධාවෙන් අපිට හැමදාම ආදරේ, බොහොම ගෞරවයෙන් සැලකන මෞතුමියක්, උදව් කරන මම හිතන්නේ බෞද්ධ රෝහලේ දිනුවට ගොඩක් සුබ ප්‍රාර්ථනා කරන පුණ්‍යවන්ත පවුලක්.
ඉතින් නිසා අද මේ මෞතුමිය බලාපොරොත්තු වෙනවා තමන්ගේ සෙනෙහබර ස්වාමි පුරුෂයාණන් අනිල් වසන්ත කුමාර මහත්මාණන්ට 57 වන ජන්මදිනයේට තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම චමිත් ලලේන්ද්‍ර මදුබාසන පුතුණුවන්ගේ 27 වන ජන්මදිනයේට ආශිර්වාද කිරීමටත් මේ මෑණියන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මෑණියන්ගේ සියලු බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. ජීවිතවල තිබෙන කරදර විමත් අනතුරුදායක තත්ත්වයන් දුරු වෙලා දුවා දරුවන්ගේ අධ්‍යාපන ආදී කටයුතු රැකී ආරක්ෂා ආදී කටයුතුද දිනෙන් දිනම දිනු වෙලා සතුටින් සැනසෙල්ලෙන් කාලය ගත කරලා මේ ගෞතම බුද්ධ රාජ්‍ය තුලදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ඔබටත් මේ වටිනා ධර්මානුශාසනාව ශ්‍රවණය කර ලංකා වාසී ලෝක වාසී ඔබ අප හැමදෙනාටමත් මේ උතුම් පින ඒ සඳහා මහෝපකාරී වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. බුද්ධං සරණං සාදු සාදු සාදු. ගිලන් විවේක බෞද්ධ රෝහල් භූමියේ පිහිටුවා තිබෙන ධම්සසිල YouTube නාලිකාව මගින් පවත්වනු ලබන දායකත්ව ධර්මදේශනාවේ තවත් එක් දායකත්ව ධර්මදේශනාවක අවසානයේ විශේෂ නිමාවන්නේ. අද දින දායකත්ව ධර්මදේශනාව සඳහා දායකත්වය දරනු ලැබූ ඇමරිකාවේ පදිංචි අනෝමා රූපසිංහ මහත්මියටද 27 වන ජන්මදින සමරන චමිත් ලලේන්ද්‍ර මදුභාෂණ පුතණුවන්ටද එවැගේම 57 වන ජන්මදින සමරන අනිල් වසන්ත කුමාර මහත්මයාටද නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. එවැගේම අද දින ධර්මානුශාසනාවේ ආනිසංස බලයෙන් හටදැයි වෙනුවෙන් දීපිදු වීරෝදාර රණවිරුවන්ටද සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කරන ලද දේවානම් පියතිස්ස මහ රජතුමාණන් ඇතුළු හෙළ රජදරුවන්ටද මේ ධර්මානුශාසනාවේ ආනිසංස බලයෙන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දින ධර්ම දේශනාව සඳහා ධම්සසිල අපගේ YouTube නාලිකාව මැදිරියට වැඩම කළ ගිලන් විවේක බෞද්ධ රෝහල් නිර්මාතෘ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධම්සසිල YouTube නාලිකා ප්‍රධානී අතිපූජනීය මීගලෑවේ නන්දරතන අපේ පොඩි හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. සාදු සාදු. කලනහිතුරා ධම්සසිල දායකත්ව ධර්මදේශනා සඳහා ඔබට දායක විය හැකියි. රටවාසී ලෝකවාසී සදැහැති ඔබේ දායකත්ව ධර්මදේශනාව වෙන් කරවා ගන්න. විමසින් 0.70 28 60 351 0.76 72 0.7 573 0.35 අපගේ ධම්සසිල YouTube නාලිකාව අදම subscribe කරන්න. පින්වත් ඔබට තෙරුවන් සරණයි.